දරුවනි අපි බලමු තවත් විශේෂයෙන්ම මෙන්න මේ විභවාන්තරයේ කෝෂයේ දීලා නැති වෙලාවක අනෙකුත් ගණනය කිරීම කරන්න සහ අපි තවත් එකක් දෙකක් අපි බලමු මේ ප්‍රතිරෝධක පිලිස්සිලා ගියොත් එහෙම නැත්නම් දැවිලා ගියොත් එහෙම නැත්නම් ඉවත් කරොත් පරිපථයක් තුල මොන වගේ වෙනස් වීමක්ද මොන වගේ විපර්යාසයක්ද වෙන්නේ කියන එක අපි පොඩ්ඩක් පරීක්ෂා කරලා බලමු. හරි. දැන් මට මෙන්න මේ විභවාන්තරය දීලා නැහැ. එතකොට මට දීලා තියෙනවා මෙන්න මේ වගේ සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධති කිහිපයක්. ඉතින් මට අහනවා මෙන්න මේ විභවාන්තරය කීයද කියලා මුලින්ම. මෙන්න මෙතන විභවාන්තරය කීයද කියලා මුලින්ම අහනවා. අපි යම් බලන්න දැන් මෙන්න මෙයාගේ විභවාන්තරය හොයන්න අපි මොකද්ද කරන්නේ කියන එක. හරි. මෙතන තියෙනවා ඉස්සලම් ප්‍රතිරෝධ පද්ධතියක්. ඒක ඇඳගනිමු. 9 18 4 8 8යි 6 ඒවත් 3යි. බලමු. අපි ගත්තොත් එතන ටොටල් ලං කරමු. අපි ටිකක් මේ ටික ලං කරලා තියාගමු අපේ සඳහා. හරි. එතකොට මේ වගේම පද්ධතියක් පල්ලෙහා තියෙනවා. අපි දැන් ගත්තොත් එහෙම මෙහෙම මේ කට්ටිය සමාන්තරගතව ඉන්නවා. දැන් අපි මේ සමාන්තරගත ගැටලු වලදී මුලින්ම කරන්න ඕන දේ තමයි මෙයාලා මෙහෙම සම්බන්ධ වෙලා හිටියා. හරි. right. අපි අගයන් ටික දාගමු ඉක්මනට. 9යි 18යි 4යි 8යි 8යි 9යි ඕම් 18යි ඕම් 4යි ඕම් 8යි ඕම් 8යි ඕම් 6යි ඕම් 6යි ඕම් 6යි ඕම් 10යි 15යි 30යි 10යි 15යි 30යි 8යි ඕම් 16යි ඕම් 16යි ඕම් 93යි ඕම් මේ විදිහට තමයි අපි එතන අපිට මෙතන දීලා තියෙන අමතර දත්තයක් 4000 වෝට් කියලා. මෙන්න මෙතන විශේෂ දත්තයක් දීලා තියෙනවා 4000යි වෝට් කියලා. මෙන්න මේ 10යි ඕම්ගේ ක්ෂමතාව. මෙන්න මේ 10යි ඕම් මගින් ඇති කරන ක්ෂමතාව. හරි.
දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේකට කෝෂයක් අනිවාර්යයෙන්ම විභවය දෙන්න ඕනේ. අපි බලමු හරි. මේකේ අපි ගමු v කියලා. දැන් මට මෙන්න මේ විදිහට ප්‍රතිරෝධ ජාල ටිකක් තියෙනවා. මම මොකද මේක ඉස්සරලම කරන්නේ? මම මුලින්ම මේ කට්ටියගේ සමක ටික හොයාගන්නවා. සමක ටික හොයාගෙන පරිපතය සරල කරනවා. හරි අපි ඉක්මනට මේක කරලා බලමු. පරිපතය ගත්තා. අපි ගත්තොත් එහෙම 9 යෝම්ගේ සහ 18 යෝම්ගේ සමක ප්‍රතිරෝධය 1ට R සමක සමානයි 1ට 9 දන 1ට 18 පොදු හරය 18යි 9 වරක් 2යි 2 වරක් 1 2යි 18 18 වරක් 1යි 1 වරක් 1 1යි 1ට R සමක සමානයි 3 බෙදීම 18යි ඒ කියන්නේ 6න් 1යි 1ට R සමක සමානයි 6න් 1යි මේකෙන් මේක ගුණ කරා 6 සමානයි R සමක. එහෙනම් මට මේ දෙන්න වෙනුවට මම ලියනවා මේකේ සමකය 6යි. එතකොට මෙන්න මේ තුන් දෙනාගේ සමකය 1ට R සමක සමානයි 1ට 4 ධන 1ට 8 ධන 1ට 8 8යි පොඩු හරය 8ට 4 වරක් 2යි 2 වරක් 1 2යි 8 8 වරක් 1යි 1 වරක් 1 1යි 8 8 වරක් 1යි 1 වරක් 1 1යි 1ට R සමක 1ට R සමක සමානයි 4 බෙදීම 8යි ඒ කියන්නේ 2න් 1යි එහෙනම් 1ට R සමක සමානයි 2න් 1යි නම් හරස් ගුණ කරාම දෙක සමානයි R සමකයි. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රතිරෝධ ටිකේ සමක ප්‍රතිරෝධය 2යි මේ ටිකේ. දැන් බහුවර්ණ ප්‍රශ්නයක් આવොත් මේවා මනෝමය වුණත් කරන්න පුළුවන්. ඒත් මා යෝජනා කරනවා ඔබට එසේ කරන්න එපා කියලා. දැන් ඔබට පේනවා මේ 6 යෝම්ලා 3 දෙනෙක් ඉන්නේ. එහෙනම් මේකේ සමකය කීයද? එකම જાතිය කට්ටියේදී එක ප්‍රතිරෝධයකගේ බෙදෙනවා ප්‍රතිරෝධ ගාණය. 6 බෙදෙනවා 3ෙන්. ඒ කියන්නේ මෙන්න මේ කට්ටියගේ සමකය කීයද අපිට එන්නේ? අපිට එනවා 2 ඕම් කියලා. හරි. මේක අයින් කරලා දාමු අපිට දැන් වැඩක් නැහැ මේ වගේ. දැන් ඔබ සමකය හොයාගන්න පුළුවන්. එහෙම බැරි නම් පරණ වීඩියෝස් බලන්න. පරණ වීඩියෝස් වල මම ඔබට පැහැදිලිව කියලා දුන්නා. මේ අගයන් තියෙන අවස්ථාවලදී අපි කොහොමද සමක ප්‍රතිරෝධයන් හොයාගන්නේ කියලා. මෙතන වැදගත් තැනක් අපි මෙයාගේ සමක ප්‍රතිරෝධය ගත්තොත් එහෙම 1ට R සමක සමානයි 1ට 10 ධන 1ට 15 ධන 1ට 30 පොදු හරය 30යි
10ට 3යි 3 වරක් 1 3යි 30ට 2යි 2 වරක් 1 2යි 1යි 1ට r සමක 1ට r සමක සමාන 3යි 2යි 5යි 5යි 1යි 6යි 6 බෙදීම 30 5න් 1යි නම් 5 සමානයි r සමක එහෙනම් අපිට මේ ටික වෙනුවට දාන්න පුළුවන් පහයි ඕම් කියලා දාසයට 16 වරක් 1යි 1 වරක් 1 1යි 16ට 16 වරක් 1යි 1 වරක් 1 1යි 1ට r සමක නම් 4 බෙදීම 16 1ට r සමක 1ට r සමක සමානයි එහෙනම් 4 සමානයි r සමක මේ ටිකේ සමකය හොයාගත්ත අපි 4යි කියලා මම මේක දැන් විස්තර කරන්න යන්නේ නැහැ මහලකුවට මේ දේවල් කරගැනීමේ හැකියාව ඔබට දැන් තිබිය යුතු වෙනවා. right. දැන් මේ තියෙන එකම જાතිය ප්‍රතිරෝධ තුනක්. එහෙනම් මොකද වෙන්නේ? එක ප්‍රතිරෝධය එකම જાතියේ ප්‍රතිරෝධ තියෙනවා නම් එක ප්‍රතිරෝධයකගේ මොකද කරන්න ඕනේ? ප්‍රතිරෝධ ගාණයෙන් බෙදනවා. එහෙනම් මම 93 බෙදනවා 3ෙන් කීයද වෙන්නේ? 31යි ඕ. මේක වෙනවා 31යි ඕ. මේක A B C D E F කියලා ගමු. එhmenan මේ ස්ථානත් නම් වෙන්න ඕනේ. A B C D E F D A B C D E F D හරි දැන් මං ගත්තොත් එහෙම මෙන්න මෙතනින් එහාට තමයි ගාන පටන් ගන්න වෙන්නේ. හරි දැන් අපි බලමු මෙන්න මෙතන විභවාන්තරය. දැන් R දන්නවා P දන්නවා මෙතනනේ. බලන්න ටික. මෙන්න මෙතන R දන්නවා P දන්නවා. පැහැදිලිද? R ගගේ 10යි P ගගේ 4000යි වෝට්. එහෙමනම් මට මෙන්න මේ ස්ථානයට මම ඕන තරුව දාපු ස්ථානයට මේ තරුව දාපු ස්ථානයේ අරගෙන අපි බලමු පළවෙනි එක තමයි P සමානයි Vi දාන්න බෑ P සමානයි I වර්ග R දාමු අනිත් එක දාමු අපි P වල අනිත් සමීකරණය මොකද්ද පුතේ P සමානයි I වර්ග R සහ P සමානයි V වර්ගයේ වට R P සමානයි
R. අපි බලමු මෙතන I ගියා කිය. P ගියාගේ ක්ෂමතාව දන්නවා. ක්ෂමතාව දීලා තියෙනවා මෙතන 4000යි කියලා. සමානයි I වර්ග R ගියාගේ 10යි. එහෙනම් මේ දෙපැත්තේ වර්ගමූලය ගන්නවා මම. I සමානයි 20යි ඇම්පියර් වෙනවා. 20යි ඇම්පියර් වෙනවා. 400 වර්ගමූලය කියන්නේ 20යි. එතකොට මම මෙන්න මෙතන ගත්තොත් එහෙම P සමානයි V වර්ගයට R කියලා. සමානයි V වර්ගය. P කියන්නේ ක්ෂමතාව. හාරදා සමානයි V වර්ගය. එට R කියලා මෙතන ප්‍රතිරෝධය 10යි. එහෙමනම් මට මේක එනවා 40000යි සමානයි V වර්ගය කියලා. මම මේ දෙපැත්ත වර්ගමූලය ගන්නවා. එතකොට මට මේක ලියන්න පුළුවන් වර්ගමූලය ගත්තාම වර්ගමූල 4 වැඩි කිරීම වර්ගමූල 100 වැඩි කිරීම වර්ගමූල 100 කියලා. V සමානයි 2යි 10 වැඩි කිරීම 10. දෙවරක් 10 20යි 200යි වෝල්ට් සමානයි V. එහෙනම් මෙතන V ගියාගේ 200යි වෝල්ට්. මෙන්න මෙතන V ගියාගේ 200යි වෝල්ට්. I ගියාගේ 20යි ඇම්පියර්. 20යි ඇම්පියර්. මේක 200යි වෝල්ට් මෙතන යන I ගියාගේ 20යි ඇම්පියර් දානවා. එතකොට මම ගත්තොත් එහෙම දැන් මේ මෙන්න මෙයාගේ 10 ඕම්ගේ විභවාන්තරය 200යි වෝල්ට්. පැහැදිලිද? මෙන්න මේ 10 ඕම්ගේ විභවාන්තරය 200යි වෝල්ට්. එතකොට මේ 10 ඕම්ගේ විභවාන්තරය 200යි වෝල්ට් නම් දරුවෝ මේකත් 200යි වෝල්ට් වෙනවා. මේකත් 200යි වෝල්ට් වෙනවා. ඇයි? මේ කට්ටිය සමක ප්‍රතිරෝධ. පැහැදිලිද? මෙයාලා මොනවද? sorry මේ කට්ටිය සමාන්තරගත ප්‍රතිරෝධය. සමාන්තරගත ප්‍රතිරෝධක වල මොනවද සමාන වෙන්නේ පුතේ? V සමාන වෙනවා. බෙදෙන්නේ මොකද්ද සමාන්තරගත ප්‍රතිරෝධ වල? I. එතකොට අපි ගත්තොත් එහෙම දැන් මෙන්න මේ තුන් දෙනාගෙම විභවාන්තර 200යි වෝල්ට් වුණා වගේම මෙයාලගේ සමකයේ විභවාන්තරයත් 200යි වෝල්ට්ම තමයි. මේක එක්කෙනාගේ විභවාන්තරය 200යි වෝල්ට් වුණා වගේම මෙයාලගේ සමකයේ විභවාන්තරයත් කීයද වෙන්නේ පුතේ? 200යි වෝල්ට්ම තමයි. එහෙනම් මෙයාගේ විභවාන්තරය 200යි කියන්නේ මෙයත් 200යි වෝල්ට් මෙයත් 200යි වෝල්ට්. මෙන්න මෙයාගේ සමකයත් කීයද? 200යි වෝල්ට්ම තමයි. එහෙනම් මම මෙන්න මෙයාගේ සමකය ගත්තොත් එහෙම මේක 200යි වෝල්ට්ම තමයි. මේක V1 නම් මේක V2 නම් මේක V3 නම් මේක V4 කියමු. මේක V5 V6 කියලා හිතමු. මොකද හේතුව දරුවනේ මේ කට්ටිය මෙන්න මේ තුන් දෙනාම ශ්‍රේණිගත කට්ටිය. ශ්‍රේණිගත නම් මේ ශ්‍රේණිගත කට්ටියගේ මොනවද සමාන වෙන්නේ? I සමාන වෙනවා.
එහෙමනම් මම මෙන්න මෙතනින් I කියලා ධාරාවක් එනවා කියලා හිතුවොත් මෙන්න මේ උඩ අතර අපි යවමු I1 කියලා ධාරාවක් මේ පැත්තට අපි යවමු I2 කියලා ධාරාවක් මේ කෝෂයේ ධනාග්‍රයෙන් එළියට I කියලා ධාරාවක් ආවොත් උඩ පැත්තට I1 කියලා එකක් යවමු යට පැත්තට I2 කියලා එකක් යවමු එතකොට පුතේ මෙන්න මේ ශ්‍රේණිගත තුන්දෙනාගේ මොනවද සමාන වෙන්නේ මෙන්න මේ ශ්‍රේණිගත තුන්දෙනාගේ මොනවද සමාන වෙන්නේ I සමාන වෙනවා එහෙනම් මෙන්න මේක හරහා යන්නේ I1 නම් වන්නම් මේක හරහාත් යන්නේ I1 මේක හරහාත් I1 එතන මේ පිටිපස්ස හරහා යනවා I2 මේක හරහා යනවා I2 මේක හරහා යනවා I2 එතන මෙන්න මේ පාරේ I1 ගිහිල්ලා මෙතනින් එනවා I1 කියලා මෙන්න මේ පාරේ I2 ගිහිල්ලා මේ පැත්තෙන් එනවා I2 කියලා එහෙනම් මේ I තමයි මේ I තමයි බෙදෙන්නේ මේ දෙපැත්තට එහෙනම් මේ දෙන්න මොකද වෙන්නේ ආය පාරක් එකතු වෙනවනේ I1 සහ I2 එකතුලා හැදෙනා කවුද I මෙන්න මේ I1 සහ I2 දෙන එකතුලා හැදෙනා කවුද පුතේ I හරි එතකොට මේ මෙන්න මේ කට්ටිය ශ්‍රේණිගත නිසා V බෙදුණා I පොදු වුණා මේ කට්ටිය ශ්‍රේණිගත නිසා I පොදු වුණා V බෙදුණා හැබැයි මෙන්න මේ ප්‍රතිරෝධය විශේෂයි පුතේ තේරුණාද මෙන්න මේ ප්‍රතිරෝධය ටිකක් විශේෂයි ඇයි අපි මේක විශේෂයි කියලා කියන්නේ මේකේ මේ අනිත් හැමෝට වැඩිය එක දත්තයක් වැඩි අපි මෙන්න මෙයාගේ V ව දන්නවා පුතා V දන්නවා නම් R දන්නවා නම් මෙන්න මේක හරහා යන I හොයන්න පුළුවන් නේද මේ V දන්නවා R දන්නවා නම් මේක හරහා යන I හොයන්න පුළුවන් නේද මට කියන්න පුළුවන් මෙන්න මෙහෙම මම මෙන්න මේ 5 යොම්ට V සමානයි IR දානවා V ගියගේ 200යි සමානයි I දෙක වතාවක් R ගියගේ 5යි 200 සමානයි දෙක වතාවක් 5යි 5 වරක් 4 40 ඇම්පියර් සමානයි I දෙකයි I දෙක සමානයි 40 ඇම්පියර් පැහැදිලිද එහෙමනම් මෙන්න මෙතන හරහා ගලනවා දරුවනේ කොච්චරද ඇම්පියර් 40ක් එතකොට මෙන්න මේක හරහා ඇම්පියර් 40ක් ගලද්දී මේ එහෙනම් මම මෙන්න මේකේ අමතර දත්තයක් තිබ්බ නිසා මෙතන V සමාන IR දාලා I හොයාගත්තා හැබැයි මේ කට්ටිය ශ්‍රේණිගතයි ශ්‍රේණිගත නම් කවුද පොදු පුතේ I මම මෙතනයි හොයාගත්තා කීයද හොයාගත්තේ කීයයි කියලාද මේ මෙන්න මේ 40යි ඇම්පියර් සමානයි I දෙකයි එහෙනම් මෙතන ඇම්පියර් කීයද 40යි ඇම්පියර් එහෙනම් ශ්‍රේණිගත හැමෝටම I දෙක පොදුයි එහෙනම් පුතේ හතලිහයි ඇම්පියර් 40යි ඇම්පියර් මේ මෙන්න මෙයාත් එක්ක ශ්‍රේණිගතව හිටපු හැමෝගෙම I සමානයි. එතන මම ගත්තොත් එහෙම දැන් මට පුළුවන් මෙන්න මෙයාට V සමානයි IR දාලා V5 හොයන්න. ඒ වගේම මට පුළුවන් මෙන්න මෙයාට V සමානයි IR දාලා V6 හොයන්න. හරි. එතකොට මම මෙන්න මෙතනට V සමානයි IR දැම්මොත් V5 යගේ I ගියගේ 40 වතාවක් R කියන්නේ 4යි 160යි වෝල්ට් V5යි කියන්නේ
V6 සමානයි I ගියගේ 40 වතාවක් 31යි. වැඩි කළ බලමු. 40 වතාවක් 31යි. එක්දාස් 240යි. දැන් මට මෙන්න මේ පරිපතය තවදුරටත් සුළු කිරීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ පරිපතයේ දරුවනේ තවදුරටත් සුළු කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙමනම් මම මොකද කරන්නේ? මෙන්න මේ කොටස සහ මේ කොටස. මෙන්න මේ ශ්‍රේණිගත ප්‍රතිරෝධ තුන වෙනුවටම තනි ප්‍රතිරෝධයකුත් මෙන්න මේ ශ්‍රේණිගත ප්‍රතිරෝධ තුන වෙනුවට තව එක්කත් යොදා ගන්නවා. හරි? දැන් මම මේ තුන් දෙනෙක් ඉන්නවා මේ තුන් දෙනා වලට සමකයකුයි මේ තුන් දෙනා වලට සමකයකුයි ගන්නවා. මේ තුන් දෙනා වලට සමකයක් ගද්දි පුතේ මම මොකද කරන්නේ? ඔව් මේ කට්ටිය ශ්‍රේණිගත නිසා එකතු කරනවා. මේ තුන් දෙනා ශ්‍රේණිගත නිසා එකතු කරනවා. හැබැයි මේ පාරවල් දෙකට I බෙදිලා යන්නේ උඩ අතර I එක යට අතර I දෙක. හැබැයි I දෙක යගේ කීයද? 40යි. I දෙක යගේ අපි දන්නවා 40යි කියලා. I එක යගේ අපි දන්නේ නැහැ. හරි. එහෙනම් අපි මේක අය පාරක් බෙදුම් බලන්න මේක සුළු කර බලන්න තවත් සමකයක් ගන්න. දැන් අපි බලමු මෙන්න මේ කට්ටියගේ සමකය 6යි 2යි 8යි 8යි 2යි 10යි. ඒ වගේම මෙන්න මේ යට පාරේ ඇම්පියර් 40ක් යන පාරේ සමග ප්‍රතිරෝධය 9යි 31යි 9යි 40යි. මේක එතකොට 40යි ඕම් මේක 10යි ඕම්. එතකොට දැන් ඔන්න එන්ද V මේ පැත්තෙන් I යද්දි මේ පැත්තෙන් I එකයි මේ පැත්තෙන් I දෙක සමානයි. හතලිහයි ඇම්පියර් නේද? I දෙක යගේ මේ අපි ඒවා 40යි ඇම්පියර්. එතකොට අපි ගත්තොත් එහෙම දැන් මෙන්න මේ ප්‍රතිරෝධ දෙක එකිනෙක හා සමාන්තරගතයි. මෙන්න මෙයා සහ මෙයා කියලා දෙන්නා එකිනෙක හා සමාන්තරගතයි දන්නවා. එතකොට සමාන්තරගත දෙන්නේ ගත්තොත් සමාන්තරගත දෙන්නේගේ මොනවද සමාන වෙන්නේ? V නේ. ඒ විතරක් නෙමෙයි මේ සමාන්තරගත දෙන්නා වගේම මෙයාලා දැන් කෙලින්ම සම්බන්ධ වෙලා ඉන්න කෝෂයකට නේද පුතා මේ? මෙන්න මේ කෝෂයේ ධනාග්‍රයත් මේ දෙන්නට සම්බන්ධ වෙලා කෝෂයේ ඍණාග්‍රයත් සම්බන්ධ වෙලා එහෙමනම් මෙන්න මෙයාගේ V සහ කෝෂයේ V කියන තුනම සමාන වෙනවා. හේතුව මේ තුන් දෙන්නා සමාන්තරගතයි සහ ඍජුවම සම්බන්ධ වෙලා තියෙන්නේ මේ කෝෂය. මේ දෙන්නා ඍජුවම සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ කෝෂයට. එවනම් මම ගත්තොත් එහෙම
මට පුළුවන් මේක v මේක නම් මේකට v සමානයි IR දාන්න 40 වතාවක් 40යි බිඳුවයි 4 කතාව 16යි වෝල්ට් දැන් මෙතන ඇම්පියර් 40ක් යනවා මේකේ සමකයත් 40යි එහෙනම් මොකද වෙන්නේ මෙන්න මෙයාගේ විභවාන්තරය පුතේ 1600ක් වෝල්ට් වෙනවා මේක 1600යි වෝල්ට් නම් මොකද වෙන්නේ මෙයත් 1600යි වෝල්ට් වෙනවා මෙන්න මේකත් 1600යි වෝල්ට්ම වෙනවා පැහැදිලිද මේකත් 1600යි වෝල්ට් වෙනවා මෙන්න මේකත් 1600යි වෝල්ට් වෙනවා මේකත් 1600යි වෝල්ට්ම වෙනවා එතකොට මම ගත්තොත් එහෙම හරි දැන් මම මෙන්න මේක 1600 නිසා මෙන්න මේ තුන් දෙනාම මේ සමාන්තරගත දෙන්නගෙම සහ මේ සමාන්තරගත පරිපථයට ඍජුව සම්බන්ධ කෝෂය. නිකන් ආවට ගියට සම්බන්ධ කියලා නේ මේ ධනාග්‍රේ මේ දෙන්නට සම්බන්ධ ඍණාග්‍රේ මේ දෙන්නට සම්බන්ධයි. ඒක නිසා මේ විභවාන්තරයෙන් මේකෙත් සම්බන්ධ වෙනවා. එතකොට දැන් මම ගත්තොත් එහෙම මෙන්න මේ ස්ථානය. දැන් මම එන කෝෂයගේ දන 1600යි. මම ගත්තොත් මේ ස්ථානය මට පුළුවන් මෙන්න මේකට v සමානයි IR දාන්න. මේක v කියාගේ 1600යි සමානයි I1 වතාවක් R ගියගේ 10යි. එහෙනම් I1 සමානයි 160යි ඇම්පියර්. මෙන්න මේ I1 සමානයි 160යි ඇම්පියර්. හරි. දැන් අපි හෙව්වා කෝෂයගේ 1600යි මෙන්න මේ පරිපථය හරහා යනවා ධාරාවක් 160යි ඇම්පියර් කියලා. right. ඉතින් අපි ගත්තොත් එහෙම දැන් අපි මෙන්න මේ දෙන්නව නම් හොයාගත්තා. I1 අපිට ආව විශාල ගාණක් 160යි ඇම්පියර් කියලා මේ. I1 ආව 160යි ඇම්පියර්. ඒක ලොකු ගාණක්. එහෙනම් I1 160යි ඇම්පියර්. එහෙනම් මෙතනොත් යනවා 160යි ඇම්පියර්. ශ්‍රේණිගත නම් මොකද පොදු වෙන්නේ? I පොදු වෙනවානේ. එහෙනම් මෙතනොත් යනවා 160යි ඇම්පියර්. right. අපි මෙන්න මේකට v සමාන IR දාන්න පුළුවන්. මේකට v සමාන IR දාන්න පුළුවන්. මෙන්න මේකට v සමාන IR දාන්න පුළුවන්. මේකට අපිට v සමාන IR දාන්න පුළුවන්. මේකට v සමාන IR දාන්න පුළුවන්. මේකට අපිට v සමාන IR දාන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් එහෙම මේකේ v1 සමානයි right IR නේ I ගියගේ 160යි R ගියගේ 6යි v1 සමානයි මේක හරහා යනවා 160ක් R ගියගේ 6යි 160 වතාවක් 6යි v2 ගියගේ IR I ගියගේ 160යි R ගියගේ 2යි 320යි වෝල්ට්. හරි. 166න් වැඩි කරමු බලන්න අපි.
V1 සමානයි 960 වෝල්ට්. V2 සමානයි 320 වෝල්ට්. V3 සමානයි IR 160 වතාවක් 2යි කියන්නේ. V3 සමානයි 320 වෝල්ට්. V3 කියන්නේ අපිට එනවා කීයද? වෝල්ට් 320යි. නමස්ය 60යි 320යි. එතකොට අපි දැන් ගත්තොත් එහෙම මෙන්න මෙතන විභවාන්තරය 960 වෝල්ට්. එතන මේ 6 ඕම් අපිට ලැබුණේ කොහෙන්ද? අපිට මේ 6 ඕම් කියන කෙනා ලැබුණේ කොහෙන්ද? මේ 6 ඕම් කියන කෙනා ලැබුණේ මෙන්න මේ ප්‍රතිරෝධ දෙකේ සමක ප්‍රතිරෝධය හෙව්වා. ඒ කියන්නේ මෙයාගේ විභවාන්තරය මෙයාගේ විභවාන්තරයට සමාන වෙනවා වගේම මෙයාගේ විභවාන්තරයට සමාන වෙනවා වගේම මේ දෙන්නගේ විභවාන්තරය මොකද වෙන්න ඕනේ? මෙන්න මේ සමකයේ විභවාන්තරයට සමාන වෙන්නත් ඕනේ. එහෙනම් සමකයේ විභවාන්තරය 960යි. ඒ වගේම මට මේ A හා B අතර ඕන විභවාන්තරය 960යි කියන්නත් පුළුවන්. මේ A B අතර විභවාන්තරය 960යි කියන්නත් පුළුවන්. එහෙමනම් මේ සමකයේ විභවාන්තරයෙන්ම තමයි සමාන්තරව ගතව ඇති සියලු දෙනාගේ විභවාන්තර වෙන්නේ. එහෙනම් මේකත් 960 වෝල්ට් මේකත් 960 වෝල්ට්. හරි. V2 320 වෝල්ට්. දැන් මෙන්න මේ 2 ඕම් කියන සමක ප්‍රතිරෝධය. මෙන්න මේ 2 ඕම් කියන සමක ප්‍රතිරෝධය ලැබුණේ සමාන්තරගත ප්‍රතිරෝධ තුනක සමකයේ විදිහට. එහෙමනම් සමාන්තරගත පරිපථවලදී සමකයේ විභවාන්තරය කියන්නේ මෙන්න මේ 320 වෝල්ට් තමයි මේ 2 ඕම්ට අයිති විභවාන්තරය. හැම ප්‍රතිරෝධයක් හරහාම විභවාන්තරය වෙනවා. සමකයේ 320 විභවාන්තරය ඒ වගේම තමයි සමකය හැදෙන්න දායක වෙච්ච හැම කෙනාගේ විභවාන්තරය 320 වෝල්ට් 320 වෝල්ට් 320 වෝල්ට්. එවන අපි යම් බලන්න. එහෙනම් අපි යම් බලන්න. මෙන්න මේ 6 ඕම් ළඟට 6 ඕම් ගේ හැදිච්ච සමකය තමයි 2 ඕම්. මෙන්න මෙයා හරහාත් විභවාන්තරය මෙන්න මේ V3 යගේ එහෙම නැත්නම් C D අතර විභවාන්තරය එහෙම නැත්නම් අර ප්‍රතිරෝධ තුනේ සමකයේ විභවාන්තරය 320යි සමකයේ විභවාන්තරය 320යි කියලා කියන්නේ මේකත් 320 වෝල්ට් 320 වෝල්ට්. පැහැදිලිද? එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙතන මේ V හෙව්වා. අපි බලමු මේ 8 ඕම් 16 ඕම් 16 ඕම් කිව්ව බලන්න. මෙන්න මේ 8 ඕම් 16 ඕම් 16 ඕම් කියන තුන් දෙනාගේ සමකය තමයි වෙන්න මේ 4 ඕම්. එතකොට මේ සමකයේ විභවාන්තරය අපි හෙව්වා. මෙන්න මේ 4 ඕම් වෙච්ච සමකයේ විභවාන්තරය අපි හෙව්වා 160 වෝල්ට් කියලා. මෙන්න මේ සමකයේ විභවාන්තරය අපි හෙව්වා කොච්චරක් කියලාද? 160 වෝල්ට් කියලා. එහෙනම් මේ V5 කියන්නේ 160 වෝල්ට් කියලා දීලා තියෙනවා. විහෙව්වා. ඒ කියන්නේ බලන්නකෝ. දැන් මේ V5 එකේ 160යි නම් මෙන්න මේ තුන් දෙනාගේ සමකයෙන් නේද මෙන්න මේ 4 ඕම් ආවේ. ඒ කියන්නේ
සමකයේ විභවාන්තරය 160 වෝල්ට් නම් සමකය තැනීමට දායක වෙච්ච සමාන්තරගත කට්ටියගේ විභවාන්තර එක සමාන වෙන්න ඕන නේද? මේක 160 වෝල්ට් නම් මෙයාව හදන්න දායක වෙච්ච ඉතුරු තුන් දෙනාගේ කියන්නේ මෙන්න මෙයාලා තුන් දෙනාගේත් විභවාන්තර මොකද වෙන්න ඕනේ? 160 වෝල්ට් 160 වෝල්ට් 160 වෝල්ට්ම වෙන්න ඕනේ. ඒ වගේම තමයි කෙලවරේ මේ 93යි ඕම් තුන් දෙනෙක්ගේ සමකයෙන් හැදිලා තියෙනවා මෙතන 31යි ඕම් කියලා විභවයක්. ප්‍රතිරෝධයක් සමග ප්‍රතිරෝධයක්. මෙන්න මේ 31යි ඕම් සමග ප්‍රතිරෝධයේ විභවාන්තරය 1240යි. මෙන්න මේ සමග ප්‍රතිරෝධයේ තියෙන කෙනාගේ විභවාන්තරය 1240යි. 1240යි නම් මේක 1240යි නම් මෙන්න මෙතන 1240යි වෝල්ට්. එහෙනම් මෙන්න මේ V6 ගගේ 1240යි වෝල්ට් නම් මේක 1240යි වෝල්ට් මේක 1240යි වෝල්ට් මේක 1240යි වෝල්ට්. පැහැදිලිද? හරි. මෙන්න මේ තුන් දෙනාගේ විභවාන්තරය 1240යි වෝල්ට්. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාලගේ right. දැන් අපි ඔක්කොම ටික හොයාගෙන තියෙනවා. දැන් මට ඕනම කෙනෙක්ගේ විභවාන්තර ඔක්කොම හොයලා තියෙන්නේ අපි. ඒ වගේම එහෙනම් මට විභවාන්තර දන්නවා නම් ප්‍රතිරෝධ දන්නවා නම් ඕනෙම කෙනෙක්ගේ මොනවද හොයන්න පුළුවන්? ඔව් අපිට හොයන්න පුළුවන් ක්ෂමතාව. ඒ වගේම ඕනම කෙනෙක්ගේ ධාරාව හොයන්න පුළුවන්. පැහැදිලිද? ඕනම කෙනෙක්ගේ ධාරාව හොයන්න පුළුවන්. හරි. දැන් අපෙන් අහනවා මෙන්න මෙහෙම. හරි. දැන් කෝෂයගේ අපි හොයාගෙන ඉවරයි නේද? කීයද වෙන්නේ? හරි. කෝෂයගේ අපි හොයාගෙන ඉවරයි 1600 වෝල්ට් කියලා හොයාගෙන ඉවරයිනේ. එහෙනම් අපි බලමු මෙන්න මේ කෝෂයගේ 1600 වෝල්ට් මෙන්න මෙයාගේ වේගයගේ 1600 වෝල්ට්. මෙන්න මේ වේගයගේ වෝල්ට් 1600. හරි. දැන් මට මෙන්න මෙහෙම අහන්න. මම මෙන්න මේ දම් පාටින් තරු දාන්නම්. ඔන්න ඔතන මෙයාගේ සහ මෙයාගේ. right. මගෙන් අහන ඔන්න තරු දාපු දෙන්නගේ. තරු දාපු දෙන්නගේ ක්ෂමතාව. හරි. මෙන්න මේ තරු දාලා තියෙන දෙන්නගේ ක්ෂමතාව. තරු දාන්න දෙන්නගේ ගලන ධාරාව. හරි.
ඊළඟට මගෙන් අහනවා මම මේ දෙන්න එක කපනවා මෙන්න මෙයාව සහ මෙයාව මෙන්න මේ කපපු දෙන්න ඉන්නවනේ කපපු දෙන්න පරිපතයෙන් ඉවත් කළේ නම් මම මෙන්න මේ කතර ගහපු දෙන්න එකවර ඉවත් කළේ නම් පරිපතයෙන් එකවර ඉවත් කළේ නම් මෙන්න මේ තරුවල නව ක්ෂමතාව නව ධාරාව ගණනය පැහැදිලිද? මෙන්න මේ තරු දාලා තියෙන දෙන්නගේ ක්ෂමතාවයි ගලන ධාරාවයි අහනවා. ඊට පස්සේ මෙන්න මේ කතිර ගහලා තියෙන දෙන්න මෙන්න මේ කතිර ගහලා තියෙන දෙන්න අයින් කරා. මෙන්න මේ කතිර ගහලා තියෙන දෙන්න අයින් කරා නම් නව මෙන්න මේ තරු දාපු දෙන්නගේ නව ක්ෂමතාවන් දෙකයි නව ධාරාවන් දෙකයි අපෙන් අහනවා. හරි. අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඔන්න ඉස්සරලම මම කරන්න යනවා තරු දාලා තියෙන දෙන්නගේ ක්ෂමතාවන් හොයන්න යනවා. 9 ohmහි ක්ෂමතාව P සමානයි V වර්ගයට R P සමානයි 960 වැඩි කිරීම 960 බෙදීම 9යි එන 102යි 400යි 1,02,400යි what 1,02,400යි what v අපිට මෙතන i හොයා ගන්න පුළුවන් 9 ohmහි i අපි දානවා v සමානයි ir දානවා මෙයාට මෙන්න මේ 9 ohmට මම v සමානයි ir දානවා මේකේ v ගියගේ 960යි i r ගියගේ 9යි එහෙනම් මම 960 බෙදනවා 9න් එකසි 6.67ක් කියලා ගන්නවා. එකසි 6.67යි ඇම්පියර්. හරි. එහෙනම් ඔන්න මම මේ තරුවේ ගණන්. अब මෙතනට එම් බලන්න මෙන්න මෙයාගේ. මෙයාගෙන් දැන් මට වැඩක් නැහැ. තමයි මේ ටික අයින් කරලා දාන්නම්. හරි. මම දැන් මෙතනට එන්න. මට මෙන්න මෙයාගේ ක්ෂමතාව P සමානයි V වර්ග බෙදීම R P සමානයි V වර්ග කියන්නේ 200 වැඩි කිරීම 200 බෙදීම R කියන්නේ 30යි
දෙසීය වැඩි කිරීම 20 බෙදීම 3 200 වැඩි කිරීම 20 බෙදීම 3 වැඩි කිරීම 20 1333යි 0.33යි what 200 සමානයි අයවතාවක් ආර්ගයගේ 30යි 20 බෙදීම 3යි කියන්නේ 20 බෙදීම 3යි 6.67 6.67යි ඇම්පියර් සමානයි ආයි දැන් ඔන්න ඔහොම තියෙනවා දැන් මෙහෙම තියෙද්දි මෙන්න මේ තැන් දෙකේ රයිට් මෙන්න මේ තැන් දෙක ගැලවෙනවා බලමු ඈ දැන් මේකේ මේ දැන් මෙතන තියෙන විභවය වෙනස් වෙන්නේ මේ කෝෂයක්. කෝෂයක් කියන්නේ මේක ස්ථිර ගාණක් නේ. කෝෂයක් කියන දරුවනේ විභවය ස්ථිර ගාණක්. දැන් මේ ඒවා අපි හොයපු ඒවා නේ. එහෙනම් අපි විසින් ගණනය කරපු මේවා ප්‍රතිරෝධ වෙනස් වෙද්දි මේවා වෙනස් වෙනවා. හරිද? මෙයා කියන්නේ මොකද වෙන්නේ? ප්‍රතිරෝධ වෙනස් වෙද්දි වෙනස් වෙනවා. ප්‍රතිරෝධ වෙනස් වෙද්දී මෙයා කියන්නේ මොකද වෙන්නේ? වෙනස් වීම වලට භාජනය වෙනවා. හරි. දැන් මේ 960 මේවා වෙනස් වෙනවා. දැන් B C D E F හරි. දැන් මම ගත්තොත් මෙන්න මේ ප්‍රතිරෝධය මැකුණාම හරි. මේ ප්‍රතිරෝධය මැකුණාම වෙන දේ අපි බලමු. මෙන්න මේ ප්‍රතිරෝධය මැකෙනවා. මෙහෙම වෙනවා. අතන දැන් මේකත් ගැලවුණාට පස්සේ දැන් මේකත් ගැලවෙනවනේ. මේකත් නෑ මෙහෙම. හරි. එතකොට වැඩේ තියෙන්නේ මෙන්න මෙහෙම වෙලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ අලුත් සමග ප්‍රතිරෝධනික දැන් මේක ගැලවිලා තියෙනවා. හැබැයි මෙන්න මේ කෝෂය වෙනස් වෙන්නේ නැහැ. මම මේ දක්වා හොයපු මේ සියලු විභවාන්තර අයින් කරා
සියලු ධාරාවන් අයින් කරා. හැබැයි එකම දෙයක් නියතව තියාගත්තා මොකද? කෝෂයේ විභවය. දැන් කෝෂයේ විභවය වෙනස් වෙනවද පුතේ? නෑ ඒක වෙනස් වෙන්නේ නෑ. හරි දැන් මම ගත්තොත් එහෙම මෙන්න මෙයාලගේ සමකයන් අපි දන්නවා 9යි 18යි දෙන්නගේ සමකය උනේ 6යි මෙතන උනේ 2යි දැන් මෙතන 6යි 2යි ඕම් දැන් මෙතන දෙන්නගේ මේ දෙන්නගේ 6 ඕම්ලා දෙන්නයි ඉන්නේ. මේ 6 ඕම්ලා දෙන්නෙක් ඉන්නවා කියන්නේ මෙයාගේ සමකය කීයද වෙන්නේ පුතේ? 3යි ඕම්. මේ 6 ඕම්ලා දෙන්නෙක් ඉන්නවා කියන්නේ මෙයාගේ සමකය කීයද වෙන්නේ? 3යි ඕම්. ඇයි? එක්කෙනෙක් දැන් පිච්චිලා ඉවරයි. එහෙනම් මෙතන ඉන්නේ කීයද පුතේ? 3යි ඕම්. 3යි ඕම්. හරි. අහම තියෙනවා. එතකොට දැන් බලන්න. මෙන්න මේ පැත්තෙන් ඒ පැත්තෙන් මේ 160 ධනාග්‍රය. මෙන්න මේ පැත්තෙන් 1600 ඍණ මේ. ඒ පැත්තෙන් 1600 ධන අනිත් පැත්තේ 1600 ඍණ මේ. ඒ කියන්නේ මෙන්න මේ සෙට් එකේ මෙන්න මේ දෙකලවර විභවාන්තරය 1600යි. මේ දෙකලවර විභවාන්තරයත් 1600යි. මේක 1600 එක ඍණාග්‍රය යන්නේ මේ දෙකට මෙහෙම. මේ පැත්තේ යන්නේ මෙහෙම. එහෙනම් මෙන්න මේ දෙක ගත්තාම මෙන්න මේ උඩ පාරේ මෙන්න මෙතන මේ පැත්ත ගත්තොත් මෙහෙ දෙන්න අතර ගත්තොත් මෙතනත් 1600යි විභවාන්තරය මෙතනත් 1600යි විභවාන්තරය. එහෙමනම් මට මෙහෙම කර හැකියි. මෙන්න මෙතන දෙපැත්තේ විභවාන්තරය මෙහෙම දෙපැත්තේ විභවාන්තරය මේ දෙකලවරේ විභවාන්තරය 1600යි වෝල්ට් කියලා අරගෙන. ඒක වෙනස් වෙනවද? නෑනේ. අර ප්‍රතිරෝධයක් වෙනස් වෙනවා කියලා වෙන්නේ. මට හැකියාව තියෙනවා මෙන්න මෙයාගේ විභවාන්තරය ගන්න. මම මෙන්න මේක V1 කිව්වොත් V1 සමාන වෙනවා ඉර යට ප්‍රතිරෝධ වල එකතුව 6යි 2යි 8යි 8යි 2යි 10යි 11යි. ඉර යට 11 6 ධන 2 ධන 3 V1ට අදාළ මට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ 9 යෝම්ගේ විභවාන්තරය මේ 9 මෙන්න මේ 9 යෝම්ට අදාළ සමකය තමයි 6 යෝම් කියන්නේ. මෙන්න මෙයාට අදාළ සමකය තමයි 6 යෝම් කියන්නේ. එහෙනම් V1 සමාන වෙනවා V1ට අදාළ සමකය 6යි 1600යි. 6යි 2යි 8යි 8 2 11යි 6 වැඩි කිරීම 1600 බෙදන්න 11යි. 6 වැඩි කිරීම 1600 බෙදන්න 11යි. 6 වැඩි කිරීම 1600 බෙදන්න 11යි. එනවා අපිට 872.72යි. 872.72යි. 800 ඒ කියන්නේ මෙතන එනවා V1 සමාන 872.72යි වෝල්ට්. හරි. එතකොට මම ගත්තොත් මෙන්න මෙයාගේ දැන් මේ දෙන්නගේ අලුත් සමකය නේද මේ තියෙන්නේ පුතේ. මේ දෙන්නගේ අලුත් සමකය නේද මේ තියෙන්නේ. එහෙනම් මෙයාගේ විභවාන්තරය 872.72යි නම් මෙයාගේත් විභවාන්තරය කීයද? මේකත් කීයද? මේ සමාන්තර දෙන්නගේ සමකයේ විභවාන්තරය මේක. එහෙනම්
872.72 මේකේ විභාන්තරය. මේකට මට මේකේ v සමානයි මෙන්න. අපි ගත්තොත් මෙන්න මේකට මට මෙන්න මේකේ ක්ෂමතාව ගත්තොත් එහෙම අලුත් ක්ෂමතාව p සමානයි v වර්ගයට r 872.72 වර්ගය 872.72 වර්ගය බෙදී මාර්ක් කියන්නේ 9යි. අටසිය 72.72 වර්ගය 84.626යි 84.626යි 68.87 84.626යි දශම 6ට 84.626.6ට 84.628.6 එද චික්‍රම් බාන්න 872.72 වර්ගය බෙදනවා 9 84.626.6 v සමාන ir v ගිය 872.72 v සමානයි i ගිය අපි දන්නේ r ගිය 9යි එහෙනම් 872.72 9 එහෙනම් අපිට i සමානයි කියලා එනවා අපි ගත්තොත් 872.72යි 872.72 96.96යි එතකොට අපි මෙන්න මෙතන ගත්තොත් දැන් මෙතන 93යි මේක නැති වුණාට පස්සේ අපි බලමු මෙන්න මෙයාලගේ සමක ටික මෙයාලගේ සමකය මේ දෙන ගලුත් සමකය මෙයාලගේ සමකය
එකයි දෙකයි මෙතන 5යි ඕම් සමකය ආවේ මෙතන 4යි ඕම් මෙතන 31යි ඔහොමයි තිබ්බේ. හැබැයි දැන් මෙන්න මෙතන එකක් අයින් වුණාට පස්සේ එක ප්‍රතිරෝධයක් අයින් වුණාට පස්සේ මෙතන සමකය මාරු වෙනවා. දැන් මෙතන 16 ව දෙකක් නේ පුතේ තියෙන්නේ. 16 වක දෙකක් තියෙනවා නම් මෙයාගේ ප්‍රතිරෝධය කීයද වෙන්නේ? එකම જાතිය දෙන්නෙක් නේ. එක ප්‍රතිරෝධයක් බෙදුණා ප්‍රතිරෝධ සමාන ප්‍රතිරෝධ ගන්න. මේ දැන් සමාන අගයන් තියෙන ප්‍රතිරෝධ තිබ්බොත් එක ප්‍රතිරෝධයක අගය බෙදන්න තියෙන ප්‍රතිරෝධ ගන්න. එහෙනම් සමාන ප්‍රතිරෝධයක අගය තමයි 16. එහෙනම් මේක බෙදුනම දෙකෙන් 16 දෙකෙන් බෙදුනම කීයද වෙන්නේ? 8යි ඕම්. හරි. එහෙනම් අපි ගත්තොත් එහෙම මට මෙන්න මේක තියෙනවා. එතකොට මෙන්න මේ දෙකලවර දරුවෝ මෙන්න මේ දෙකලවර ගත්තොත් මෙන්න මේ දෙකලවර විභවය වෙන්නේ 1600යි වෝල්ට්. එහෙමනම් මම මෙන්න මේක V4 කියන එක ගත්තොත් එහෙම මේ V4 සමානයි ලියන්න පුළුවන් මට සමකය වෙනවා 5 ධන 8 ධන 31 ඉර උඩ මෙන්න මේ V4ට අදාළ සමකය මේ ප්‍රතිරෝධය වෙන්නේ 5යි වැඩි කරනවා 1600 මේක බැරි නම් විභව බෙදුම් බලන්න. දැන් ආයෙ මට මෙතන විස්තර කරන්න ගත්තොත් එහෙම අමතර වෙලාවක් වෙනවා. එතකොට අපි ගත්තොත් 1600 5ෙන් වැඩි කරනවා 8000යි 8000යි බෙදනවා 8යි 5යි 13යි 13යි 31යි 44යි එහෙනම් අපි බෙදනවා 8000 බෙදනවා පුතේ 44යි 8000 බෙදනවා 44 බෙල්ල බලමු 8000 බෙදනවා 44 181.81යි 181.81 වෝල්ට්. එහෙමනම් මෙන්න මේ 5 ඕම්ගේ විභවය අපි හොයාගත්තා 181.81 වෝල්ට් කියලා. මෙන්න මේකේ විභවය 181.81 වෝල්ට්. එහෙමනම් පුතේ මේක මෙන්න මේ 5 ඕම් කියන කෙනා තැරුනේ සමාන්තරගත ප්‍රතිරෝධ වලින්. එහෙනම් මෙන්න මේ සමකේ විභවයේ මේක නම් සමාන්තරගත සියලු ප්‍රතිරෝධ වල විභවය වෙන්නේ මේ අගේම තමයි 181.81 වෝල්ට් 181.81 වෝල්ට් 181.81 වෝල්ට්. එතකොට මම ගත්තොත් මෙන්න මෙයා මේක මට ගන්න පුළුවන් P සමානයි V වර්ගයේ බෙදීම R ඒ කියන්නේ 1.81 බෙදීම වර්ගයේ බෙදීම 30 181.81 වර්ගයේ බෙදීම 30 P සමානයි V වර්ගය R බෙදීම R 181.81 වර්ගය वर्ग 1101.82 නම එන 1101.82 නඩයි තුන ගන්න 1101.83 1101.83 වොට් අපිට මේකට පහසුවෙන් මේක V ගියාගේ V4 V සමානයි IR දාන්න පුළුවන්
මේ ප්‍රතිරෝධයේ V පුතේ 181.81යි R 30යි. B ගියාගේ 181.81යි I වතාවක් R ගියාගේ 30යි. මේකෙන් මේක බෙදනවා 181.81 බෙදනවා 30න් සමානයි I. 181.81යි ෂම 8.1 බෙදනවා 30. 6.06යි. 6.06යි ඇම්පියර්. හරි. එහෙනම් ඔබ දකින්න ඇති මේ ගාන කොහොමද සුළු කරන්නේ කියන එක. කරුණාකරලා මේ ගාන අය පාරක් තනියම උත්සාහ කරන්න. උත්සාහ කරලා ඊට පස්සේ මේ මගේ උත්තරත් එක්ක ඔබගේ පිළිතුරු සංසන්දනය කරගෙන යන්න. හරි. මේකදී කැල්කියුලේටර් එක නිවැරදිව භාවිතා කිරීම වැදගත් වෙනවා. ඒ වගේ විභව බෙදුම, ඒ වගේම ඔබගේ සංකල්ප. හරි. මේ සංකල්ප වශයෙන් ගත්තාම හැම වෙලාවෙම මතක තියාගන්න මෙහෙම මෙහෙම තිබ්බොත් මේක R1 R2 R3 නම් මම මෙන්න මෙයාගේ පුතේ R සමකය ගත්තා කියලා හිතන්නකෝ. දැන් මේ සමාන්තරගත කෙනෙක්ගේ R සමකය ගත්තා කියන්නකෝ. R සමකය මේ R සමකය සමාන වෙනවා R සමකය අපි හෙව්වනේ. එතකොට මට R සමකයට එන V සහ මේ සමාන්තරගත අවස්ථාවේ R සමකයට එන V සහ මෙන්න මේ එක් ප්‍රතිරෝධයේ V සමාන වෙනවා. මේකේ V නම් මේකත් V. මේක V නම් මෙයාලත් V. හරිද? එතකොට මෙන්න මෙයාගේ අනිත් දේ තමයි මේකේ අනිත් පැත්ත. හිතන්නකෝ මෙහෙම ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියකුයි ඒකේ සමකය තිබ්බා කියලා. මෙන්න මෙයාලගේ එක්කෙනෙක්ගේ අය ගත්තොත් එහෙම අපි ගත්තොත් එහෙම මෙයාලගේ I මෙයාලගේ I ගත්තොත් එහෙම මෙයාලගේ I සමාන වෙනවා මේ සමකයේ I සහ මෙන්න මේ සමකයේ I සහ ශ්‍රේණිගත කට්ටියගේ I සමාන වෙනවා. දැන් මම මෙන්න මේ වගේ ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතියක සමකය ගත්තොත් සමකයේ I හෙවනම් ඒ අදාළ ඒ කියන්නේ සමකය හදන්න දායක වෙච්ච ශ්‍රේණිගත කට්ටියගේ ශ්‍රේණිගත ප්‍රතිරෝධ වල I සහ සමකය I කියන දෙක සමාන වෙනවා. එහෙනම් දරුවනේ අපි තවත් මේ හා සම්බන්ධ වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා මීළඟ වීඩියෝ එක වෙත යොමු වෙමු.